Good evening, children. ඔයාලට දැන් ගිය සතියේ ගිය බ්‍රහස්පතින්දා අන්තිම හරිය අපිට පන්ති විනාඩි 5ක් 10ක් අන්තිම හරිය කරන්න ඕනේ නෑ. සිග්නල් ප්‍රශ්නයක් ඇවිල්ලා. එතකොට ඔයාලට වැඩක් දුන්නා. අපි වැඩක් කොටසක් කරමින් ඉන්න මේ අතරතුර තමයි ඔය සිග්නල් ප්‍රශ්නේ ආවේ. අපි කතා කර හිටියේ consonant clusters ගැන. ඒ කියන්නේ ව්‍යංජන අකුරු ක්ලස්ටර් කියන්නේ පොකුරක් ගොඩක් වචනික මුලට ආවම මේ වගේ ස්කූල් කියන වර්ඩ් එකේ වගේ දැන් මේක ගොඩක් අය ප්‍රොනවුන්ස් කරනකොට අපි කිව්වා ගිය සතිය අපි කතා කරා මුලට i එකක් දාගෙන ස්කූල් කියලා කියන්නේ අල්සයන්ෙන් පටන් ගන්නේ නැතුව e sound එක මුලට දාගෙන ස්කූල් කියලා කියනවා. හරිද? ඉතින් ඒක වැරදි. මේ මුලට දාන i අකුර අයින් කරගන්න ඕන. pronunciation එක school ඒ වගේ තව වචන තියෙනවා. school, street, special මේ වගේ words. හරිද? ඉතින් අපි කිව්වා ගොඩක් අය වරද්දන්න හේතුව තමයි මෙන්න මේ වගේ consonants ව්‍යංජන අකුරු. අපි vowels ගැන කතා කරා. vowels කිව්වහම a e i o u කියන අකුරු වලින් අපි ගන්නේ. කොට vowels ඇරුණාම vowels කියන්නේ ස්වර වලට ස්වර ශබ්ද. ඒතර ස්වර අයින් කරාම consonants ඉතුරු වෙනවා. ඒ කියන්නේ ව්‍යංජන අක්ෂර ඉතුරු වෙනවා. එතකොට මේ තියෙන vowel එක ඇවිල්ලා පිටිපස්සේ vowel sound එක තියෙනවා. ඊට කලින් consonant sounds කිහිපයක් එකට එනවා. පොකුරක් විදිහට. ඒක තමයි අපි consonant cluster කියන්නේ. cluster කියන්නේ පොකුර. දැන් අපි කොරෝනා වලත් මේ දවස්වල කියන්නේ clusters කියලා cluster කියන්නේ පොකුර කියන්නේ. එතකොට මෙතන sch තියෙනවා. මෙතන str තියෙනවා. මෙතන sp තියෙනවා. තව sm වලින් small, sn වලින් snail, ගොළු බෙල්ලා ඔන්න ඔය වගේ වචන එන්න පුළුවන්. spr වලිනුත් තියෙනවා. spring, දුන්න, spring ඔන්න ඔය වගේ consonant cluster එකක් මුලට ආවම අපි pronunciation එක වරද්ද ගන්න. ඒක තමයි අපි ගිය සතියේ කතා කරේ. ඒක නිවැරදි කරගන්නත් මම කිව්වා ක්‍රමයක්. කවුරු හරි කෙනෙක් ස්කූල් කියන්නේ නැතුව ස්කූල් කියලා කියනවා නම්, ස්ට්‍රීට් කියන්නේ නැතුව ස්ට්‍රීට් කියලා කියනවා නම්, ස්පෙෂල් කියන්නේ නැතුව ස්පෙෂල් කියලා කියනවා නම් ඔක හදාගන්න ක්‍රමය මම කිව්වා උච්චාරණය කරන්නේ කොහොමද කියලා ඔයාලට ඉගෙන ගන්න. හොඳද? ඉගෙන ගන්න ක්‍රමයක් කිව්වා. මේ ක්ලස්ටර් එක කඩන්න. ඒ කියන්නේ මේ මුල තියෙන s අකුර අගට දාගෙන ප්‍රොනවුන්ස් කරන්න. දැන් schools කියනකොට ස්කූල් කියලා ඉබේම කියවෙනවා. එතනත්
S එක පිටිපස්සට දාගත්තාම street 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 streets street street කියලා කියනවා ඉබේටම. එතනත් එහෙමයි. special special specials special කියලා කියවෙනවා. spring එකෙත් S එක දාගන්න පිටිපස්සට. ඒතර spring 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 කියලා spring කියලා කියනවා. අන්න ඒ වගේ S අකුර පිටිපස්සට අරන් ප්‍රොනවුන්ස් කරන්න. එතකොට ඔයාලට අර ගැටලුව නැති වෙනවා. ප්‍රොනවුන්සියේෂන් එකේ තියෙන ප්‍රශ්නය නැති වෙනවා. ඉතින් ඒක එක දිගටම දැන් කෙනෙක් ස්කූල් එකටද යන්නේ කියලා මම ස්කූල්ස් කියලා කිය ඉන්න බෑ. මං කියන්නේ වැරද්දක් තියෙනවා නම් ඒක හදාගන්න. හරිද? දැන් දන්නවනේ තමන් එහෙම වැරද්දක් තියෙනවා කියලා. එතකොට ඒක පුරුදු වෙන ක්‍රමයක් තමයි මම කිව්වේ. හරිද? එතකොට ඔයාට ඒ සවුන්ඩ් එක හුරු වෙනවා. right. මේකෙන් එතකොට ප්‍රශ්නයක් කරන්න දුන්න ටියුට් එකේ ඔව් ඔයාලගේ ටියුට් එක ගන්න මෙන්න මේ question එක. හරිද? question number 9 add str sch scr spr sm sn to make meaningful words. තේරුමක් වෙන වචන හදන්න කියලා කියනවා. ඔය consonant clusters ඔය consonant අකුරු ටික මුලට දාලා. right. දැන් බලමු. බලා ගන්න. දැන් තමන්ගේ හරිද කියලා බලා ගන්න ඕනේ. පළවෙනි වචනේ AWBERRY ඔය විදිහට තියෙන්නේ. එතකොට ඔයාලා ගන්න ඕන consonant cluster එක තමයි STR. එතකොට වචනේ හැදෙන strawberry. strawberry කියන්නේ පළතුරක්. second one ART කියලා තමයි අපිට අගට තියෙන්නේ. එතකොට මෙතනින් ගන්නවා SM. එතකොට හැදෙනවා smart. මම කෙනෙක්ට කිව්වොත් එහෙම smart කියලා ඒතර අපිට කියන්න පුළුවන් එයා මොන හරි දෙයකට he is very smart කියලා කිව්වොත් එයා හරි දක්ෂයි. කඩවසම් කියන තේරුමක් තියෙනවා. හරිද? ඊළඟට EZE කියලා තියෙන්නේ. මේකට අපි ගන්න ඕනේ මොන consonants ගන්න ඕනේ? ගන්න ඕනේ SN. එතකොට වචනය හැදෙනවා sneeze. sneeze කියලා කියන්නේ කිව්සුම් යනවා. පිට කිව්සුමක් යනවා නම් අපි කියන්නේ sneeze. next one APBOOK. මෙතෙන්ට ගන්නෙ මොකද්ද? ඔව් මෙතෙන්ට ගන්නෙ SCR. එතකොට word එක හැදෙනවා scrapbook. scrapbook එකක් කියලා කියන්නේ ඔයාලටත් පුළුවන් scrapbook එකක් පාවිච්චි කරන්න. පොතක් අරගෙන දැන් සමහර අය මුද්දර වලට කැමති. මුද්දර එකකට ලියුම් වලින් කැපෙන ඒවා අරගෙන අලවන්න පුළුවන්. ඒවා scrapbook. එක දේවල් වලට කැමති දේවල් අරගෙන collection එකක් එකතුවක් විදිහට
පොතක් හදලා තියාගන්න ඕන නම් අපි එකට කියනවා scrap book එකක්. Next one. ඔව් මේකට මොකද්ද ගන්නෙ? මේකට ගන්න පුළුවන් අපිට SN කියන consonants අකුරු ටික. අකුරු දෙක. snapshot එකක් කියලා කියන්නේ අපි ෆොටෝ එකක් ගන්නවට ඉක්මනින් quick ෆොටෝ එකක් ගන්නවා නම් snapshot කියලා කියනවා. Next one. ELL. ඔක නම් ලේසි. ඔව්. මෙතෙන්ට අපි ගන්නෙ SM smell. Next one. ඊළඟ එක ING තියෙනවා. ING තියෙනවා. මොකක්ද අපි එකතු කරන්න ඕනේ එතෙන්ට? එතෙන්ට අපි දාමු SPR spring කියන එකේ තේරුම් ගොඩක් තියෙනවා. spring කියනවා අපි මෙන්න මෙහෙම තියෙන අර දුන්නටත් spring කියලා කියනවා. දැන් කියන්නේ spring mattresses කියලා අර දුනු තියෙන මෙට්ටවලට උඩ පැන්නාම බම්ප් වෙන්නේ ඒවා spring mattresses. spring කියන්නේ දුන්න එකක්. අනිත් එක spring කියන අපි season එකට ඍතුව spring. ඊට අමතරව දිය උල්පතටත් අපි කියනවා spring කියලා. ඒතර තේරුම් ගොඩයි එක වචනෙන්. හරිද? ඊළඟට AY අගට ඉතුරු වෙන්නේ. අගට ඉතුරු වෙලා තියෙනවා AY. මේකට අපි දානවා SPR ස්ප්‍රේ කරනවා. මොන හරි දෙයක් අපි ඉහිනවා ස්ප්‍රේ කරනවා. right. මොකද ඔතෙන්ට ගන්නෙ? EET. ඔව්. STR ගත්තාම හැදෙනවා ස්ට්‍රීට් පාර නැත්නම් මාවත ස්ට්‍රීට්. ඊළඟට UB කියන අකුරු අගට ඉතුරු වෙන්නේ. මොකක්ද අපි ඔතනින් ගන්න? STR ද SCH ද SCR ද SPR ද SN ද SM ද මොකක්ද ඔතෙන්ට ගන්න අපි? ඔව් අපිට SCR ගන්න පුළුවන්. SCR scrub කියන්නේ අතුල්ලනවා. මොන හරි දෙයක් අතුල්ලනවා scrub. Next one. එකේ තියෙනවා OLAR SHIP. මේකට අපි ගන්නවා SCH අපි ගන්නෙ. එතකොට හැදෙන වචනයක් scholarship කියන්නේ ශිෂ්‍යත්වය. ශිෂ්‍යත්වයට අපි කියන ස්කෝලර්ෂිප් එකක් කියලා. දැන් ඔයාලට ඉගෙන ගන්න සමහර අය ශිෂ්‍යත්ව දෙනවා. ඒවා ස්කෝලර්ෂිප්ස්. ඊළඟට AKE ඔව් අපි මෙතෙන්ට ගන්නවා SN. එතකොට හැදෙනවා snake සර්පෙක් snake. ඊළඟට EAD කියලා අකුරු වලින් හැදෙනවා. එතකොට අපි මෙතනට දාගන්නවා අපි මෙතන දාගන්නේ SPR. SPR. ඊළඟට
SPR. ඒතර වචනේ හැදෙන word එක තමයි spread. spread කියන්නේ පැතිරෙනවා. මොන හරි දෙයක් පැතිරෙනවා නම් අපි කියනවා spread වෙනවා, පැතිරෙනවා. Next one. OOOTH. එතකොට SM දාගත්තාම එදින word එක smooth. smooth කියන්නේ සුමට. මොන හරි දෙයක් මතු පිට හරි සුමටයි නම් අපි දැන් බෝඩ් එක ඇල්ලුවාම මේ මතු පිට හරි smooth සුමටයි. දැන් අපි බිත්තියක් ඇල්ලුවොත් එහෙම ඒක ගොඩක් smooth නෑ. ගොඩක් rough කියන්නේ හරි රළුයි. හරිද? ඔන්න ඔය විදිහට තමයි answers ටික එන්න ඕන. වැරදි එහෙම තියෙනවා නම් ඉක්මනට හදාගන්න. right, ඊළඟට අපි කතා කරන්නේ ගෙදරදී මම ඔයාලට උත්තර වගයක් ලියන්න කියලා කිව්වා. 11 12 13 14 කියන ප්‍රශ්න. ඔව් අපි 11 වෙනි ප්‍රශ්නය කතා කරලා ඊට පස්සේ මට තියෙනවා pupils book එකේ පොඩි වැඩක් කතා කරන්න, අපිට පොඩි පාඩමක් කරන්න තියෙනවා. ඒක අපි කතා කරමු මේ 11 වෙනි ප්‍රශ්නේ කතා කරලා. ටියුට් එකේ 11 වෙනි ප්‍රශ්නේ බලා ගන්න අනිත් අය. ලියාගත්තේ නැති අය නම් ඉක්මනට ලියා ගන්න. right, දැන් බලමු අපි මේ 11 වෙනි ප්‍රශ්නේ. question number 11 වල තියෙන picture description එකක්. මෙන්න මේ picture එක ගැන ඔයාලට description එකක් දීලා තියෙන්නේ. ඒකේ blanks තියෙනවා. ඒවා fill කරන්න ඕන මේ යටින් දීලා තියෙන වචන ටික අරගෙන. හරිද? මේක fill in the blanks activity එකක් වගේ තමයි තියෙන්නේ. හැබැයි අතර මේක picture description එකක්. හරිද? ඉතින් picture descriptions අපිට එනවා විවිධ ක්‍රම වලට. ඔයාලට පින්තූරේ දීලා description එකක් ලියන්නත් වෙනවා. පින්තූරේ දීලා sentences 5ක් ලියන්න කියලා එනවා සමහර වෙලාවට. එහෙම නැත්නම් ওই විදිහට description එක දීලා description එක දීලා හිස්තැන් පුරවන්න එනවා. දැන් සමහර අයගේ ටියුට් එකේ මේක පැහැදිලි නෑ කියලා කියන මොකද හේතුව මේ අර ෆොටෝකොපි කරනකොට හරියට වැදුන නැතොත් පින්තූරය එච්චර පැහැදිලි නැති වෙනවා. මම පින්තූරය ඔයාලට ෂෙයා කරන්නම්. ඔන්න ඕක තමයි පින්තූරය. ඉක්මනට බලා ගන්න. ඕක තමයි පින්තූරය. බලන්න මේ පින්තූරෙත් එක්ක ආන්සර්ස් කොහොමද එන්නේ කියලා ඉක්මනට. right, දැන් බලමු ආන්සර්ස්. හොඳද? right, දැන් ඉස්සෙල්ලා අපි මෙහෙමයි ඔය picture description එකක් ඔයාලා ලියනකොට first thing you have to do, පළවෙනි දේ ඔයාලා කරන්න ඕන first thing කියන්නේ මුලින්ම you have to identify the picture. පින්තූරේ identify කරගන්න ඕනේ. කියන්නේ තැන කොහෙද කියන එක. මේක playground එකක්ද, library එකක්ද? හරි. අන්න ඒක. දැන් මේක බලන්න පළවෙනි sentence එක දීලා තිනවා this is a picture of a living room. මේක living room එකක සාලයක්. ගෙදරක සාලයක් living room එක. අන්න ඒ වගේ මුලින්ම පින්තූරය අඳුන ගන්න ඕන.
හරිද? මුලින්ම picture එක identify කරගන්න. ඒකට ඒක තමයි පළවෙනි sentence එක තියෙන්නේ. This is a picture of a living room. ඊළඟට තියෙනවා there are three first blank එක inside the room. ඔව්. එතකොට there are three කියලා තියෙනවා තුන් දෙනෙක් කියන එක. දැන් පින්තූරේ බැලුවහම අපිට පින්තූරේ we can see four people තුන් දෙනෙක් පේනවා අපිට. මේ හතර දෙනෙක් පේනවා. හරිද? ඒ වුණාට මේකේ තියෙනවා there are three තුන් දෙනෙක් blank එකට පිටිපස්සෙන් බලන්න inside the room කියලා තියෙන. ඒ කියන්නේ කාමරේ ඇතුලේ ඉන්නේ කී දෙනෙක්ද කියලා. හරිද? කාමරේ ඇතුලේ ඉන්නේ තුන් දෙනයි. ඒතර අපිට ලියන්න පුළුවන් there are three මොකක්ද දෙනුනේ පළවෙනි හිස්තැනට? first blank එකට there are three members කියලා ගමු. ඔව් family members කියන එක. There are three members inside the room. They look like a family. ඒකට පවුලක වගේ ඒ කියන්නේ පවුලේ අය වගේ තමයි පේන්නේ. look like කියන්නේ ඒකයි. අපිට පේන්නේ එහෙමයි. The father is sitting in an armchair watching. එතකොට father is sitting. verb එක හදලා තියෙන්නේ is sitting. මෙහෙම verb එක හදන්නේ මේ තියෙන ing form එක sit කියන එකේ ing form එක sitting. එකට එකතු කරලා තියෙනවා be verbs. is කියන be verb එක. is කියන්නේ වර්තමාන කාල be verb එකක්. ඒතර present tense be verbs තියෙනවා තුනක් am is are. මේ විදිහට තමයි verb එක හදලා තියෙන්නේ. is කියන be verb එකට ing form එක එකතු කරලා. verb එක හදනවා නම් මේ විදිහට is වලට am හරි is හරි are වලට ing form එකක් එකතු කරලා එතකොට tense එක තමයි present continuous tense. present continuous tense. ඔයාලා ඉගෙන ගන්න දැන් අපි පින්තූරයක අපි ඔය වගේ පින්තූරයක් අපි describe කරනකොට පින්තූරයක් විස්තර කරනකොට ඒ පින්තූරේ යම් පුද්ගලයෝ කරමින් ඉන්න දේවල් කියනවා නම් ඒතර ඒක අපි ලියන්න ඕන present continuous tense එකේ. මෙන්න මේ විදිහට තමයි verb එක හදාන්න ඕනේ. am is are වලට ing එකතු කරලා. කවුරු හරි කෙනෙක් අපි හිතමු dancing කියලා. එතකොට the girl is dancing. රේඩියෝ එකට අහුම්කන් දෙමින් ඉන්නවා නම් පිරිමි ළමයෙක්. ඒතර අපි ලියනවා a boy is listening to the radio. අන්න ඒ වගේ කරමින් ඉන්න දේවල් නිතරම am is are ing form එකතු කරලා හදන්න ඕනේ. දැන් එහෙම තමයි තියෙන්නේ. තාත්තා කරමින් ඉන්න දෙයක් he is sitting in an armchair. එයා armchair එක වාඩි වෙලා watching බලමින් ඉන්නවා. ඔව්. එයාගේ ඉස්සරහා තියෙනවා ටෙලිවිෂන් එකක්. ඔව්. එතකොට උත්තරේ තියෙනවා පළවෙනි ආන්සර් එක brackets ඇතුලේ තියෙන පළවෙනි ආන්සර් එක TV. watching TV. He is wearing a pair of එයා පැළඳගෙන ඉන්නවා pair කියන්නේ ජෝඩුවක්.
spectacles කියන්නේ කණ්ණාඩි. කණ්ණාඩි අපි එකක් නෙමෙයිනේ දාන්නේ. ඇස් කණ්ණාඩි දෙකයි. ඒ කියන්නේ ජෝඩුවක්. ඒක නිසා තමයි අපි ඔකට pair of spectacles කියලා කියන්නේ. හරිද? එතකොට උත්තරේ එන්න ඕන pair of තුන්වෙනි ආන්සර් එක pair of spectacles. He is wearing a pair of spectacles. A t-shirt and trousers. එතන trousers වලත් pair of trousers කියලා තමයි අපි කියන්නේ. කලිසමේ කකුල් දෙකක් තියෙන නිසා. හරිද? කලිසමේ කකුල් දෙකක් තියෙන නිසා එතනත් pair of trousers කියලා තමයි හරනම් එන්න ඕනේ. ඊළඟට the mother is බලන්න අම්මා එහා පැත්තේ පුටිය වාඩිලා ඉන්නවා. Mother is knitting. Knitting කියන්නේ මහනවට. එයා මහනවා. ඊළඟට there is a cane isthanak beside her with a ball of wool in it. බලන්න එයාගේ පුටුවට පැත්තෙන් තියෙනවා cane කියනවා අපි වේවැල් වලට. එතකොට වේවැල් වලින් හදපු බාස්කට් එකක් තියෙනවා. ඔව්. beside her with a ball of wool in it. Oh, wool කියන්නේ මේ පුළුන් බෝලයක් තියෙන බාස්කට් එකක් තියෙනවා. එහෙනම් හතරවෙනි ආන්සර් එක තමයි cane basket. cane කියනවා වේවැල් වලට වේවැල් වලින් වියපු බාස්කට් එකක්. There is a comb of comb of කියන්නේ මේ comb කියනවා අපි ඇවරියට. එතකොට පස්වෙනි එකට එනවනේ comb of bananas. comb of bananas 3 තුනක් තියෙනවා. ඊට පස්සේ and a magazine on the round මේසය උඩ මෙන්න මේ දේවල් තියෙනවා කියලා කියන්නේ. රවුම් මේසය උඩ කෙසෙල් ඇවරියක් තියෙනවා. වීදුරු ග්ලාසස් 3ක් තියෙනවා. ඊට අමතරව මැගසින් එකක් තියෙනවා. එතකොට පස්වෙනි ස්තැන්ට අපි දැම්ම බනානාස් 6ට එන්න ඕන 3 glasses වීදුරු 3ක් 7 and a magazine on the round මේසයනේ එහෙනම් round table round මේසය උඩ ඔන්න ඔය දේවල් තියෙනවා. ඊළඟට the daughter is standing near a bookshelf talking on the දුව ඉන්නවා බුක් ෂෙල්ෆ් කියන්නේ පොත් රාක්කෙට. ෂෙල්ෆ් එක කියනවා රාක්කේ. ඒතර බුක් ෂෙල්ෆ් වහම පොත් රාක්කේ. පොත් රාක්කය ගාව දුව හිටගෙන ඉන්නවා. talking on the telephone දුරකථනයෙන් කතා කරමින්. number 9 the sun is මේකේ හතේව දෙකක් තියෙනවා. කමන්නේ අපි එතනට 7 කියලා දාමු. එතකොට පැටලෙන්නේ නැහැ. වලට හතේව දෙකක් තියෙනවා උතන උත්තර. 8 the sun is just entering the පුතා just entering කියන්නේ දැන් ඇතුල් වෙමින් ඉන්නවා the room කාමරයට.
he is carrying a newspaper. යා අරගෙන එනවා newspaper එකක් පත්තරයක් in his ඔහුගේ අතේ එහෙනම් in his hand. කියලා තියෙනවනේ. ඒක තමයි 10 වෙනි හිස් තැන. එතන වැදිලා නැහැ. අංක 10 එන්න ඕනේ එතෙන්ට. is sleeping in front of the television. TV එක ඉස්සරහා නිදාගෙන ඉන්නවලු. දැන් කියලානේ තියෙන්නේ. ඒත් අපි දන්නවා කිව්වහම එකයි. ඒක වචන පදයක් මොකද මේ කිව්වහම එකයි. එතකොට වලට පිටිපස්සෙන් එන්න ඕන. අපි කියන එක දාන්නේ නාමපද ඉස්සරහින්. මේවට කියනවා අපි articles කියලා. ඒ අකුර දාන්නේ නාමපද ඉස්සරහින්. ඔය and the කියන තුනම නාමපද ඉස්සරහින් දාන්නේ. ඒකට ඒ අකුර දාන්න පුළුවන් ඒක වචන නාමපද ඉස්සරහින් විතරයි. countable ගණන් කරන්න පුළුවන් ඒක වචන නාමපද. ඔතන තියෙනවා cat කියලා ආන්සර් එකක්. අන්න ඒක රූපේ බැලුවහමත් අපිට පේනවා පූසෙක් ඉන්නවා. ඒතර cat is sleeping in front of the television. The clock on the wall shows 8 o'clock. බිත්තියේ ඔරලෝසුව පෙන්නනවා වෙලාව 8යි කියලා. හරිද? ඔය විදිහට ආන්සර්ස් 10 එන්න ඕනේ හදාගන්න ඉක්මනට. ඔය හේතුව උත්තර 10යි හිස්තැන් 11ක් කියන එක නිසා තමයි කැට් පැදිලා නැත්තේ. ඔයාලා ආන්සර්ස් වල කැට් කියලා එක දාගෙන වරහන් ඇතුලේ බ්‍රැකට්ස් ඇතුලේ හිටියට උන් කැට් කියලා ලියා ගන්න. මොකද හිස්තැන් 11ක් තියෙනවා ආන්සර්ස් තියෙන 10යි එකයි. ලියාගෙන ඉවරය page number 92 ඔයාලගේ pupils book එක. හරිද? ඉස්කෝලේ පොත pupils book එක work book එක නෙමෙයි. pupils book එකේ page number 92 92 පිටුව පෙරලා ගන්න. page number 92 activity 8.7. Let's write a small article. පොඩි ලිපියක් ආටිකල් එකක් ලියන්න තියෙනවා. අපිට පින්තූරයක් දීලා තියෙනවා. This is a picture of the Dalada මාලිගා නැත්තම් කැන්ඩි නුවර පින්තූරයක් තමයි දීලා තියෙන්නේ. හරිද? කියනවා step 1 arrange the given words to form meaningful sentences. හරිද? කියනවා arrange the given words to form meaningful sentences. දැන් මේ වචන meaningful මේවා තේරුමක් වෙන වචන වාක්‍ය sentences විදිහට මේවා arrange කරගන්න. මොකද මේ වචන පටලවලා තියෙන්නේ මුල මැද අග. දැන් බලන්න දැන් මේක අපි පිළිවෙලට හදාගමු. පිළිවෙලට හදාගෙන ඊට පස්සේ තියෙනවා ඔයාලගේ ටියුට් එකේ එතන පෙන්නන්නම්. දැන් අපි කරපු picture description එකට උඩ 10 වෙනි ප්‍රශ්නේ. මෙන්න මෙතන ඔක පැරග්‍රාෆ් එකක් විදිහට ලියන්න ඕන වචන ටික, වාක්‍ය ටික. හරිද? ඉස්සෙල්ලා වාක්‍ය ටික හදාගමු. ඊට පස්සේ අපි ඒක පැරග්‍රාෆ් එකක් විදිහට ඉස්සෙල්ලා වාක්‍ය ටික හදාගමු. දැන් මොකද ඒක ඕඩර් එකට නෙමෙයි තියෙන්නේ වචන ටික. පිළිවෙලකට නෙමෙයි තියෙන පිළිවෙලට ඉස්සෙල්ලා හදාගමු.
right බලා ගන්න දැන් බලන්න sentence number 1 පළවෙනි sentence එකේ තියෙනවා words දීලා city Kandy Sri Lanka is a in large කියලා දීලා තියෙනවා හරිද දැන් අපි මේක හැදුවොත් දැන් අපි සාමාන්‍යයෙන් අප ඔයාලා ඉගෙන ගත්තනේ අපි active voice sentences passive voice sentences ඉගෙන ගත්තා දැන් මෙතන තියෙන active voice sentence එකක් මොකද verb එක active voice නේ තියෙන බැලුවහම ඔයාලට පේනවා is කියලා දැන් සාමාන්‍යයෙන් අපි active voice sentences හදනකොට ඔයාලත් අපි ගොඩක් වෙලාවට ළමයි active voice sentences තමයි හදන්නේ. ගොඩක් වෙලාවට ඔයාලා වාක්‍ය හදනකොට වාක්‍ය කියන්නේ කවුරු ගැනද එයා තමයි මුලට ගන්න. ඔයා දැන් වාක්‍යයක් හදනවා නම් ඔයාගේ හොඳම යාළුවා ගැන ඔයා මුලට ගන්න යාළුවාගේ නම. පිටම හොඳම යාළුවා ජගත් කියලා. ඒතර ඔයා ගන්නේ ජගත් is my best friend. Jagat lives in Galle. අන්නේ වගේ. කියන්නේ මොකක් ගැනද ඒක තමයි මුලට ගන්න. දැන් ඇත්තටම මේකේ කියවෙන්නේ කවුරු ගැනද මොන තැන ගැනද? කියවෙන්නේ නුවර ගැන. හරිද? නුවර ගැනනේ. එතකොට අපි Kandy ඒක ගන්නව මුලට. Kandy ගත්තා මුලට. දැන් යා තමයි subject එක. වාක්‍ය subject එක යානේ. subject එකට පස්සේ මොකක්ද දෙන්න ඕනේ? subject එකට පස්සේ verb එකක් දෙන්න ඕනේ. verb එකක් තියෙනවා උතන බලන්න. City Kandy Sri Lanka is a කියලා කියන්නේ. is එක a අකුරකුත් තියෙනවා. හරිද? මේක තමයි verb එක. Kandy is a කියලා කොහොමද වෙලා තියෙනවද එතන? a වැට්ටහම පිටිපස්සේ ඒක වචන නාම පදයක් එන්න ඕනේ. එහෙනම් city කියන එක එන්න ඕන මෙතෙන්ට. Kandy is a city. හැබැයි ඊට කලින් adjective එකක් දීලා තියෙනවා large. Kandy is a large city. ඊළඟ අන්තිමට in Sri Lanka. ඔන්න ඔය විදිහට එන්න ඕනේ. එතකොට Kandy කියනකොට K අකුර capital. මොකද name of a city and Sri Lanka when we write Sri Lanka ලියනකොටත් S and L should be capital. මේ S එකයි L එකයි capital කරන්න ඕනේ. මොකද රටක නමක්. Kandy is a large city in Sri Lanka. ඔය තමයි පළවෙනි වාක්‍යය. දෙක බලමු. ඒ කියන්නේ Kandy කියන්නේ ලංකාවේ විශාල නගරයක්. Kandy is a large city in Sri Lanka. ඊළඟට දෙවැනි එකේ තියෙනවා බලන්න for tourists reasons it is attraction a major these කියලා තියෙනවා. හරිද? දැන් එතකොට එතන තියෙන වචන බලන්න for tourist
reasons it is attraction a major these කියලා තියෙනවා. දැන් ඒකෙත් ඒ වාක්‍යෙත් අපි කියන්නේ නුවර ගැන. හරිද? දෙවෙනි වාක්‍යයත් අපි කියන්නේ නුවර ගැනනේ. ඒ කියන්නේ මෙන්න මේ හේතු නිසා නුවර tourist attraction ඒ කියන්නේ සංචාරක ආකර්ෂණීය ස්ථානයක් මෙන්න මේ හේතු නිසා. එතකොට ඒ දෙවෙනි වාක්‍යයත් අපි කියන්නේ නුවර ගැන. ඒ කියන්නේ වාක්‍ය පටන් ගන්න ඕන කැන්ඩි කියලා. හරි? කැන්ඩි කියලානේ වාක්‍ය පටන් ගන්න ඕනේ. නුවර ගැන කියනවනම්. හැබැයි ඔය වාක්‍ය කැන්ඩි කියලා වචනයක් නැහැ. කැන්ඩි වෙනුවට අපිට ගන්න පුළුවන් pronoun එකක්. සර්වනාම පදයක් තියෙනවා it. හරි දැන් it ඇවිල්ලා තියෙන්නේ කැන්ඩි වෙනුවට. pronouns නේ නාම පද වෙනුවට එන්නේ. ඒතකොට it කියන්නේ subject එක දැන්. එහෙනම් subject එකෙන් පස්සේ verb එක. It is ඊළඟට it is මේක ප්‍රධාන සංචාරක ආකර්ෂණයක්. It is a major ප්‍රධාන tourist attraction it is a major tourist attraction top okay for these reasons මෙන්න මේ හේතු නිසා it is a major tourist attraction for these reasons මෙන්න මේ හේතු නිසා මේක ප්‍රධාන සංචාරක ස්ථානයක් කියලා කියනවා. ඊට පස්සේ අපි හේතු කියන්න ඕනේ. ඉතින් මෙන්න මේ හේතු තමයි මේක ප්‍රධාන සංචාරක ස්ථානයක් වෙන්න හේතු. දැන් ඔයාලට අර ප්‍රශ්නේ තියෙනවා වාක්‍යයේ වචන අපිලිවෙලට තියෙන ඒවා පිළිවෙලට හදන්නත් ඕන එක එකක්. ඊට අමතරව මේ තියෙන වාක්‍යත් පිළිවෙලට නෙමෙයි තියෙන්නේ. හරිද? ඔයාලා ඡේද ලියනකොට වාක්‍ය හරි පිළිවෙලට ගන්න ඕනේ. කියන්නේ මේක එක මේක දෙක නෙමෙයි. මේ වාක්‍ය. දෙවෙනි වාක්‍ය ඔයාලා හොයා ගන්න ඕනේ. හරිද? right තුන්වෙනි එකත් බලමු ඔහොම. තුන්වෙනි එකේ වචන ටික මම ලියන්නම් මෙතන. ආයෙක තියෙන it central hills situated in the is කියලා. මෙහෙම. it central hills situated in the is මොන විදියට තියෙන්නේ. ඔව් මේක page number එක 92 පිටුව. pupils book එකේ 92 පිටුව. it central hills situated in the is මේ කියන්නේ තුන්වෙනි වාක්‍ය.
හරිද? දැන් ඒකෙත් අපි මුලට ගන්නවා සබ්ජෙක්ට් එක විදිහට it. මෙන්න මෙයාව. ඒක සබ්ජෙක්ට් එක it, verb එක තියෙනවා is. හරිද? ඒතර වාක්‍ය හදාන්න ඕන it is situated in the central hills කියලා. ඒ කියන්නේ මධ්‍යම කඳුකරේ තමයි මේ නුවර පිහිටලා තියෙන්නේ. එහෙනම් මේ වාක්‍ය හදමු. It is situated in the central hills. Central hills කියන මධ්‍යම කඳුකරය. It is situated in the central hills. ඊළඟට historical, there are many in Kandy are places. Pupils book එක පෙළ ගන්නවා 92 පිටුව 92 පිටුව activity 8.7. ඊළඟට කියනවා historical ඓතිහාසික, there are many in Kandy are places කියලා. එතන අපි මුලට ගන්නවා there කියන එක. there ඊට පස්සේ එනවනේ verb එක. be verb එකක් තියෙනවා are කියලා. ඒතර බහුවචනයි. මේ පිටිපස්සෙන් සාමාන්‍යයෙන් there වලින් වාක්‍ය පටන් ගන්නකොට subject එක එන්නේ මේ verb එකට පිටිපස්සේ. මෙන්න මේ පැත්තේ. එතකොට මේ පැත්තෙන් බහුවචන පදයක් එන්න ඕන. ඒතර තියෙනවා there are many historical places in Kandy. And there are many historical places in Kandy. Right. There are many historical places in Kandy. ඔන්න ඔය විදිහට පළවෙනි වාක්‍ය හතර එන්න ඕන. බලන්න මේ වාක්‍ය හතර ඉක්මනට ලියා ගන්න. දැම්ම ටියුට් එකේ අර තියෙන තැන ලියන්න යන්න එපා. මේක ටියුට් එකේ ලියා ගන්න යන්න එපා. හොඳද? ටියුට් එකේ ලියන්න එපා. වෙන තැනක ඕන ලියන්න. මොකද ටියුට් එකේ ලියන්න ඕන මේ ඔය වාක්‍යත් හරි පිළිවෙලට නෙමෙයි තියෙන්නේ. වාක්‍ය හරි පිළිවෙලට ඔයාලා ලියා ගන්න ඕනේ ගෙදරදී. ඒක මම ගෙදර වැඩක් විදියට දෙන්නේ. right ඊළඟට බලමු 5 6 වාක්‍ය. 5 වෙනි එකයි 6 වෙනි වාක්‍යයයි. ඒක ටිකක් දිග වාක්‍ය තියෙන්නේ. හරිද? බලන්න 5 වෙනි වාක්‍යෙට දීලා තියෙන වචන Temple of the Sacred Tooth Relic.
කියන්නේ දළදා මාලිගාව. The ඊට පස්සේ some them of are the old royal palace, 4 shrines dedicated to Vishnu. Old royal palace කියන්නේ පරණ රජමාලිගාව. 4 shrines කියන්නේ පිළිම 4 dedicated to God Vishnu. ඒ කියන්නේ වෙන් වුණු ප්‍රතිමා 4 God Vishnu විෂ්ණු දෙවියන්ට පත්තිනි නාතයන් කතරගම. ඊට පස්සේ එමත් and කියලා තියෙනවා. හරිද? එතකොට දැන් අපි කියවනේ there are many historical places in Kandy කියලා කලින් වාක්‍ය. එතකොට ඒ historical places වලින් කීපයක් කියලා අපි මේ කියන්නේ. එතකොට අපි ලියනවා වාක්‍ය පටන් ගන්න ඕන. වාක්‍ය පටන් ගන්නවා some of them are. There are many historical places in Kandy කියලා අපි කලින් කිව්වා. නුවර ගොඩක් ඓතිහාසික ස්ථාන තියෙනවා. Some of them are ඒවයින් කීපයක් තමයි the temple of sacred tooth relic. The temple of sacred, the temple of the sacred tooth relic. Tooth relic දන්ත ධාතුව. පූජනීය දන්ත ධාතුව. temple of the sacred tooth relic කියන්නේ පූජනීය දන්ත ධාතුව තියෙන මාලිගය කියන එක දළදා මාලිගාව කියන එක. කමා එකක් the ගන්නවා අපි මුලට old royal palace පරණ රජමාලිගාව. The old royal palace. දැන් අපි මෙතන කමාවක් දැම්මේ. දළදා මාලිගාව, රජමාලිගාව. දැන් අයිමත් මෙතන කමාවක් නෙමෙයි අපි and කියන conjunction එක දාලා ගන්න. And ඊට පස්සේ ඊට ටික 4 shrines dedicated to four shrines පිළිම 4 dedicated වෙන් වූ dedicated to gods මෙන්න මේ දෙවිවරුන්ට විෂ්ණු පත්තිනි නාත and කතරගම. මේ තමයි හතරවෙනි පස්වෙනි වාක්‍යය. Some of them are the temple of the sacred tooth relic, the old royal palace, and 4 shrines dedicated to gods Vishnu, Pattini, Natha, and Kataragama.
ඔය වාක්‍ය ලියා ගන්න ඉක්මනට. right ඊළඟට බලමු අන්තිම වාක්‍ය. හරිද? අන්තිම වාක්‍ය එකේ තියෙනවා බලන්න sentence number 6. එතකොට 6 වෙනි sentence එක once a year කියන අවුරුද්දකට පාරක් is held පැවැත්වෙනවා ඇසළ පෙරහැර the cultural pageant cultural කියන්නේ සංස්කෘතික pageant එකක් කියන්නේ අපි සංදර්ශනයක් pageant in Kandy ඔන්න ඔය වචන ටික තමයි තියෙන්නේ once a year is held ඇසළ පෙරහැර the cultural pageant in Kandy අපි ඔක ලියනවා එතකොට sentence number 6 6 වෙනි වාක්‍ය විදිහට the cultural pageant ඇසළ පෙරහැර the cultural pageant ඇසළ පෙරහැර එක තමයි subject එක cultural pageant කියන එක ඒක වචනයි එතකොට is held කියලා passive voice verb එකක් තියෙනවා පැවැත්වෙනවා කවුද පවත්වන්නේ කියලා නෑ the cultural pageant ඇසළ පෙරහැර is held once a year නැත්නම් held in Kandy once a year කියලා ලියන්නත් පුළුවන් held in Kandy once a year කියන අවුරුද්දකට පාරක් the cultural pageant ඇසළ පෙරහැර is held in Kandy once a year එහෙම නැත්නම් ලියන්න පුළුවන් the cultural pageant ඇසළ පෙරහැර is held once a year in Kandy කියන කොන අගට දාන්නත් පුළුවන් ඒ ක්‍රම දෙකටම ලියා ගන්න පුළුවන් right ඔය වාක්‍යයත් ලියා ගන්න හරි දැන් බලන්න දැන් මෙහෙමයි තියෙන්නේ දැන් ඔයාලට ওই වාක්‍ය 6 හරිද වාක්‍ය 6 දැන් sentences 6 හරිනේ හරිද දැන් ඊළඟට තියෙන එක තමයි මම අර ටියුට් එකේ කියපු තැන මේ 10 වෙනි ප්‍රශ්නේ මෙන්න මෙතන ඔයාලා පැරග්‍රාෆ් එකක් විදිහට famous place in Sri Lanka ලංකාවේ ප්‍රසිද්ධ ස්ථානයක් කියන මාතෘකාව ටොපික් එක යටතේ ඔය ලියපු වාක්‍ය ටික හරි ඕඩර් එකකට ලියන්න ඕන හොඳද දැන් ඔය මම ලියපු පිළිවෙලටම ලියන්න බෑ ඔය පොතේ දීලා තියෙන පිළිවෙලටම ලියන්න බෑ ඔයාලා වාක්‍ය ටික sentences ටික කියවලා බලන්න ඕන මොන ඕඩර් එකටද ලියන්නේ කියලා මොකද්ද පිළිවෙල කියලා බලලා පැරග්‍රාෆ් එකක් විදිහට ලියන්න ඕන හරිද ඉතින් මේක කියන්නේ famous place in Sri Lanka කියලා ඉතින් ඔයාලා පටන් ගන්නකොටත් කියන්න ඕන Kandy is a famous place in Sri Lanka එහෙම කියලා තමයි පටන් ගන්න ඕනේ. පටන් අරගෙන තමයි වාක්‍ය ටික ලියන්න ඕන. ඒක හරි පිළිවෙලට ලියන්න ඕන. ඒක මතක තියාගන්න හොඳද? මම කීප සැරයක්ම කියන්නේ ඒකයි.
පොතේ දීලා තියෙන ඔය දැන් අපි වාක්‍ය හදාගත්ත ඕඩර් එකට එහෙම ලියාගෙන යන්න බෑ. හරි question එකේ කියනවා මේ sentences ටිකත් අපි හරි ඕඩර් එකට හදා ගන්න ඕනේ. දැන් අපි sentences ටික හදාගත්තා. ඒක ඡේදයක් විදිහට ලියනකොටත් ඒකත් පිළිවෙලට ලියන්න ඕනේ. හරිද? ඒක gederදී කල්පනාවෙන් හරි පිළිවෙලට හදා ගන්න. හරිද? හදලා ඉවර වෙලා අර 10 වෙනි ප්‍රශ්නේ question number 10 ටියුට් එකේ 6 වෙනි පිටුවේ 10 වෙනි ප්‍රශ්නේ ලියන්න තියෙන තැන ඒක ලියන්න ඕනේ. හරිද? ඒකේ answers අපි ඒ ඡේදය අපි ලබන සතියේ කතා කරනවා. හරිද? ඊට අමතරව අපිට දැන් මේක කතා කරන්න තියෙනවා ප්‍රශ්න මම කිව්වා කරන්න කියලා 12 13 14. දැන් ඒක අපිට අද කතා කරන්න වෙන්නේ නැහැ. අපි ලබන සතියේ ඒක කතා කරනවා 12 13 14. ඔයාලා තව ඉතුරු වෙන එහා පැත්තේ 15යි 16යි කියන ප්‍රශ්න දෙක. question number 15 and 16. 15 16 කියන ප්‍රශ්න දෙකත් කරන්න. හරිද? 15 16 කියන ප්‍රශ්න ටිකත් කරන්න. ඒකේ answers ටිකත් අපි ඊළඟ දවසේ කතා කරමු. අනිත් එක තමයි මේකේ වීඩියෝ එක මම අප්ලෝඩ් කරන්නම්. කාට හරි අපහැදිලි කෙනෙකුට වීඩියෝ එක බලන්න පුළුවන්. හරි. එහෙනම් next week අපව ඊළඟ සතියේ මේ වෙලාවටම ක්ලාස් එක තියෙනවා. right. එහෙනම් good night children.